නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ සුතවා නිබ්බේධික පඤ්ඤෝ තිබන්තේ උච්චති කිතාතානුකෝ බන්තේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝතිති. ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරගෙන තමන්ගේ දැක්ම පුළුල් කර ගැනීම සඳහා අවධානය යොමු කොට සිටින්නා වූ සද්ධාකාමී බෞද්ධ පින්වත්නි, ආරාධිත බෞතුන්, නිවන සඳහාම උපයෝගී වන ස්වාමීන් වහන්සේ සුදුසු දේශනාවක් කියන නිදහස් මාතෘකාවට අපට තපයා තිබෙන්නේ. සවන් දින ඔබට මතකද මම මේ ළඟදි දවසක බහුසුත භාවයේ අර්ථය දැන ගැනීම, ධර්මය දැන ගැනීම කියන කාරණාව පිළිබඳ බුදුන් වහන්සේගේ මෙවසු ප්‍රශ්නකට දීප පිළිතුරක් සතරබත ගාථාවක අර්ථය සහ ධර්මය අර්ථය තේරුම් අරන් ධර්මය හැසිරෙන්න පුළුවන් නම් ඒක බහුසුත භාවයයි කියලා. ඒක සඳහා ඔබට මතක නම් ආකාශයේ පදං නත්ති කියන ගාථාව ඔස්සේ මේ බහුසුත භාවයේ විග්‍රහ කළාම වික්ෂුන් වහන්සේ එතනින් නතර වෙන්නේ නැහැ. උන්වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. අපේ යහපත සඳහා මේ ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කරමු. දෙවෙනි ධර්ම දේශනාවක් යටතේ. එවිට මොකද්ද මේ අහලා තියෙන ප්‍රශ්නේ තේරුම? සුතවා අතන බහුසුත වගේම මෙතන සුතවත් අල්පස්සුතනේ බහුසත්ත්ව භාවයේ පත්වී. වචනයක් තියෙනවා නිබ්බේධික පඤ්ඤෝති කියලා. අනේකයි හොයන්න වෙනවා. නිබ්බේධික කියන එකේ තේරුම සාමාන්‍යයෙන් ඉවත් වෙන, බැහැර කරන කියන අර්ථයක්. සුතවත් භාවයෙන් යුක්ත වෙලා මේක තවත් ලස්සන වචනයක් ගත්ත හැකි අපිට මෙහෙම. මිනිසා විසින් ස්වකීය ජීවිතේ කරන ප්‍රමාදී ක්‍රියාවලියක් තියෙනවා බුදුදහමට අනුව ගත් කල. මේක නිතර නැවත නැවතත් සතර හදන්න සතර ඇවිදින්න හේතු වෙනවා. මේකට කියනවා අවශේෂය නිරෝධ කිරීම කියලා. මෙන්න මේ අවශේෂ නිරෝධය නවත්වමින් නිරවශේෂ නිරෝධය කරන්න පුළුවන් හැකියාවක් ඇති වෙන එක තමයි මේ නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ. ඒක තමයි. සසරේ දුක් උපදින හේතු අනාගතයට නොතැබීමෙන් තැබීම තමයි අවශේෂ, නොතැබීම තමයි නිරවශේෂ. නිරවශේෂ වශයෙන් බිඳලන්න පුළුවන් නුවණක් ඇති බව නිබ්බේධික පඤ්ඤා, සුතවා නිබ්බේධික පඤ්ඤා කියලා කියනවා. බුදුන් වහන්සේගෙන් අහන්නේ එහෙම කියනවා. කොපමණකින්ද මේ සුතවත් භාවය සහ මේ කෙලස් බැබේ බිඳලැමීමේ හැකියාව කියන්නේ කියන එක තමයි ප්‍රශ්නය. තථාගතයන් වහන්සේ මේකට දීවදාලා වූ පිළිතුර සමාජයේ ඕන තරම් තියෙන එකක් වචන වශයෙන් ගත් කල අපත් බොහෝ විට පැහැදිලි කරපු දෙයක්. නමුත් මේ වෙනම වචනයක් වශයෙන් ගත්තාම පැයකට මේක එහෙම කෙටියෙන් පැහැදිලි කරන්නේ ගැඹුරටම පැහැදිලි කරනවා. අනේකයි වැදගත් වෙන්නේ.
ප්‍රශංසා කරන තථාගතයන් වහන්සේ භික්ෂුවට දීපු පිළිතුරේ පවතිනවා. ඉද බික්ඛු බික්ඛුනෝ ඉදං දුක්ඛන්ති සුඛං හෝති. පඤ්ඤාය තස අත්තං අතිවිජ්ජං පස්සති. ඉදං දුක්ඛ සමුදයං සුතං හෝති. ඉදං දුක්ඛ නිරෝධං සුතං හෝති. ඉදං අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය සුතං හෝති. අත්තං අතිවිජ්ජං පස්සති. පඤ්ඤායස්ස. ඔන්න කාරණේ. ඔහුට නුවණින් මේ දුකයි. මේ දුක ඇති කරන හේතුවයි. මේ නැති වූ තැනයි, මේ මාර්ගයයි. විනිවිද දකින නුවණින් විදර්ශනා ඥාණයෙන් අතිවිජ්ජං පස්සති. අති ඥාණයෙන් දකින්න පුළුවන් නම් ඒ තමයි මේ නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ. මේක නිකම්ම උත්තරයක් මේ දුකයි දනී හේතුවයද නැතුව තැන දනී මාර්ගය දනී කීවට එහෙම උත්තරේ හමු වෙන්නේ නැහැ. ඒක අපි ගැඹුරට යන්න ඕන. මේ දුක යනු ජීවිතේ පුරාම තියෙන එකක් හෝ ජීවිතේම නෙවෙයි. ඒ මොහොතේ දුකක් තියෙනවද ඔබට? ඒ දුක මොකද්ද? ඒක ඇති කලේ අවුවද වැස්සද ලෝකේ ස්වභාවයක්ද නැත්නම් ඒකට වෙනත් බුදුරු අදාළ පරිදි හේතුවක් තියෙනවද? නැති වූ තැනටපත් වෙන්න මොකද කරන්න? මේකට අවුරුදු ගණන් පෙරම් පුරා ඉන්න දෙයක් නැහැ. මොහොතක් පාසා දුක හේතුව නැති තැන මාර්ගයේ දුක හේතුව නැති මාර්ගයේ අසුරු ගසන සැනකින් දකින්න ඕන. මන්දයත් තථාගතයන් වහන්සේ ලෝකේ දේශනා කර වදාරලා නැහැ ජීවිතේ දුකයි කියලා. එහෙනම් ජීවිතේ පුරාම දුක දකින්න වෙනවා. නෑ. උන්වහන්සේ වදාරන්නේ කෙටි සාරාංශ කරලා කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය තුල තියෙන දෙයයි දුක කියන්නේ. පංච උපාදානස්කන්ධය පහළ වීම. පංච උපාදානස්කන්ධය කියන එක අසුරු කරන සැරකින් නැති වෙන දෙයක්. පංච උපාදානස්කන්ධය කියන එක ඇහි කනේ නාසයේ දිවේ කයේ සහ සිතේ හමුවෙන බාහිර ලෝකයේ අරමුණු හමුවෙනට ඒවා නිසා ඇති වෙන දෙයක්. නැත්නම් මනෝද්වාරික කල්පනා නිසා ඇති වෙන දෙයක්. ඒකට දීලා තියෙන වරම අසුරු ගස්සන සැනකින් නැති වෙන්න නම් ඒ නැති වෙන කාලය තුළ තමයි මේ දුක තියෙන්නේ. පස්සේ නෑ ආයේ. ඒ නිසා කියන දුක ලියන දුක පාඩම් කරන දුක වෙනකොට ඒ මොහොතේ දකින දුක මොකද්ද? දැන් අපි ගන්නවා අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය කරන දෙයක් මුණ ගැහිලා තියෙනවා. ඒකෙම දුක තියෙනවානේ. ප්‍රිය කරන දෙයක් අහිමි වෙනවා. එතකොටත් දුක එනවා. එතකොට ඒ මොහොතට වෙනස් වීම තුළ එන දෙයක් නේද මේ පෙන්වන්නේ. කවුරුවත් මේ ලෝකේ උපන් තැන් ඉඳලා මැරෙනකම්ම දුකසේ ඉඳලා තියෙනවද? නෑ. සතුටුදායක අවස්ථා වුණ තරම් තිබිලා තියෙනවා. ඒ අතරේ දුක් අවස්ථා එනවා. මේ දුකින් මගහැරලා ඉන්න උත්සාහ කරන පුරුද්දක් තමයි සාමාන්‍ය සමාජයට තියෙන්නේ. ඔහු මේ මිදෙන්න හේතුව දැකලා හේතුව අයින් කිරීමෙන් මිදෙන්න අදාළ මාර්ගයක් පිළිබඳ අවබෝධයක් වුන්ට නැහැ. ඒ නිසා වුන් මේ දුක දුකක් බව දන්න බැවින් ඒට නොයැලෙන්නට ඒක Taman වෙතට නොෙන්නට ග්‍රාම්‍ය උපක්‍රම යොදනවා. අගහැර යාම, පලා යාම ආදී කොට ඇති දේවල්. ඒ උපක්‍රම ලෝකයා හොයාගත් උපක්‍රම තුල මේ සිහිවි කල්වීමෙන් අමතක කර දැමීමත් එක දෙයක්. මා දුරු දෙයක් තිබෙනවා. ඒත් මේ සමාජයේ දුක අමතක කරගන්න දරු උත්සාහයක්. යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ සිතට තමන් කළ කී දේවල් පිළිබඳව පශ්චාත්තාපයේ හිතට එනවා නැත්නම් කල්පනා එනවා. කල්පනාත් එක්කලා එන බර යාට උහුලා ගන්න බෑ.
මොහු මේක මකා ගන්න යොදාගත්ත උපක්‍රමය මොකද්ද? නිරන්තරයෙන් මොනවා හරි කියා ඉන්නවා. කවි සින්දු වගේ කේන්ද්‍රි ගගා ඉන්නවා. එතකොට අවධානය කේන්ද්‍රි ගෑමට යොමු වෙනවා අර කේන්නේ නැහැ. ඒක බම පුංචි අත්දැකීමක් මට තියෙනවා වෙනත් විදිහකින්. ඒකම කියන්නේ නැතුව මෙහෙම කියන්නම්. ඔය ඔබට යම් කිසි තද හිස රදයක් වගේ තියෙන වෙලාවට උණක් තියෙන වෙලාවට ඒ කේන්ද්‍රි ගගා ඉන්නේ ඇයි බලන්න. අර වේදනාව කෙරෙහි අවධානය කේන්ද්‍රී ගෑමට යොමු වෙනකොට අර කාමතක වෙනවා. එතකොට ඒකේ වේදනාව දැනෙන්නේ නැතු වෙනවා. මේ බාහිර පැත්තේ කතා වගේම ඔය සමාධි ලෞකික සමාධි කියන එකෙන් කරන්නේත් ඔන්නෝක චිත්තාභ්‍යන්තරයේ හේතු තිබියදී මග ඇරලා ඉන්න එක. අත්කලමතාන යෝගයෙන් පෙන්වන්න හදන්නේ චතුස්සත්‍ය දුක දැකලා හේතුව දැකලා නැති උතන දැකලා නෙවෙයිනේ. වෙනත් උපක්‍රමෙකින් මග අරින එක. අවුරුද්දක් දෙකක් 10ක් 15ක් 100ක් කල්පයකුත් මග අරින්න පුළුවන්. ගැලවෙන්නේ නැහැ. ඒකට නිබ්බේධික පඤ්ඤා නෙවෙයි එතකොට. දැන් මම මේක පසුගිය කාලයක් වානේදී ඔබට කියපු දෙයක්. නමුත් ඒක අපට ජීවිතය තුළ දකින්න නැතිව මොහොතක් තුළ ඔබ අතින් සිදුවෙන්නා වූ ඔබ වැරදි ආකාරයෙන් ගැනීම නිසා ඔබ තුළ සිදුවෙන්නා වූ අවශේෂ නිරෝධයත් ඔබට සතිමත් වෙන්න පුළුවන් නම් නිබ්බේධික පඤ්ඤාව තුළ මෙන්න මේ අවශේෂ කරන්න නැතුව නිරෝධ කරන්න පුළුවන් හැකියාව ඇති වෙනකොට ඔබට නිබ්බේධික පඤ්ඤා ඇති වෙනවා. දැන් කුමක්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? කොහොමද තිබිලා ආපු දෙයක්ුත් නෙමෙයි. ද්‍රව්‍ය සංකාත දෙයක්ුත් නෙමෙයි. නමුත් පස්දොරේ උදව්වෙන් ඒ ద్వාරෙහි හටගත්තා වූ සිතක පවතිනා වූ දෙයක්. ඒ තුල පවතින දේ තමයි මේ දුක කියලා කියන්නේ. ඒ මොහොතට ආපු මේ කාරණේ රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධි දරාච මරණම් පිච ශෝකමේව පරිදේව දුක්ඛම් පිච දෝමනස්සා. මෙන්න මේ එකක් තියෙන්න පුළුවන්. ඔක්කොම තියෙනව නෙමෙයි. ඒකට තියෙන එක. කොහොමද අපි ලෝකයක් හඳුනාගන්නේ? පස්දොරේ උදව්වෙන්. පස්දොරේ උදව්වෙන් ලෝකය හඳුනාගන්න මොකද්ද අපේ හිතේ හටගන්නේ? ඇසෙන් නම් රූපය, කනෙන් නම් ශබ්දේ, නාසයෙන් නම් ගන්ධය, නැත්නම් පව නම් පිනනා හඳුනා ගන්නට මනෝ රූපයක්, රූප රූපයක්, ශබ්ද රූපයක් පහළ වෙනවා. ඒසනෙන් විඳීම වේදනාවලින්, සංඥාව හැඳිනීම, සංකාරයෙන් බැඳීම, විඥාණයෙන් මේ කාර්යය දැන ගැනීම කියන මේ සමූහයන් පහ හට ගන්නවා. නමුත් මෙය පංචස්කන්ධයේ දුක තියෙන්නේ නැහැ. අර දැවිලි තිබෙන්නේ මේ ගැටෙනකොට අතීතයෙන් හටගන්න එකේ. එතකොට අන්නේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොමද? යංකෝ වික්ඛේ අනුසේති. අන්නර ඔබ අරමුණු රසයට විඳින්න ගිහින් ඇලිලා ගැටිලා අවශේෂ නිරෝධ කරයිද? ඒක තමයි අවශේෂ නිරෝධය. මේ අනුසේති කියන්නේ. තේන කියන්නේ එයින්. සංකත ධර්මයන් කියන්නේ ලෝභ දේශ මොහයන්. අන්න එයින් ලෝභ දේශ මොහ හටගන්නේ තැබු එකකින්. බාහිර ලෝකයෙන් නෙවෙයි. අන්න එතකොට පංච උපාදානස්කන්ධේ ඔබ දුකින් දැවෙන්න හේතුව බාහිර ලාභයක් අලාභයක් සිදුවීම නෙවෙයි. අනුසේති අර තැබු එකෙන් හටගන්න එක. තේන සංකං ගච්ඡති. එතකොට ඒ දුකට හේතුව මොකද්ද? තණ්හා අනුසය. ඒවංපි තණ්හානුසේ අනුහතේ නිබ්බත්තති දුක්ඛං ඉදම් පුනප්පුනං. තණ්හා අනුසය ඇති විට නැවත නැවතත් මේ දුක හට ගන්නවා. තණ්හා කිරීමෙන් තණ්හා අනුසය ඉතරනවා, තණ්හා අනුසයෙන් දුක හට ගන්නවා. දැන් එතනම නේද මේක? ඒ මොහොතේ උපදින එකේ නේද? අර තේන සංකං ගච්ඡති කියන පදෙන් තේරුම් ගන්න තැබූ දේ නිසයි මේක හටගන්නේ.
තබන්නේ නැත්නම් න අනුසේති. එහෙනම් දුකක් හටගන්නේ නැහැ. දැන් මිනිසා පුරුදු කරගත්තේ තබන්න. දැන හෝ නොදැන මිනිසා බොන ආගමකට අයත් වේවා මේ කියන මේ තැබීම තමයි මිනිසා කරන මුලාව. තේන සංකංගති. ඒ නිසා තමන් විසින් කරන වරදක් නිසා මේ දුක හට ගන්නා බව තථාගතයන් වහන්සේ හැමෝටම තේරුම් කරලා දෙනවා. ඒකට ලෝකෙට බනින්න එපා කියලා. අනතුරුව ඔබ තබන් නැත්නම් මේක හටගන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒ නිසා මම හිතන්නේ දුක හේතුව නැති වූ තන මාර්ගයේ ජීවිතේ පුරාම බලන්න ඕන කියලා හරි සම්මාදිට්ඨි සම්මා සංකප්ප එකකට ගිහින් පඩිපැලක් ඔස්සේ යන්න ඕන ජීවිත කාලයම හරි කියලා මේ පෙන්නලා තිබූ පමණින් මේක එහෙම පඩිපැලක පාරක් නෙමෙයි. ක්ෂණයක් තුල දුක හේතුව නැති වූ තන මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වීමත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යමත් සිදු වෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් මේක පඩිපෙලක් කියලා හදන එක පඩියක් තියලා තව එකකට තියෙනවා තව එකකට තියෙනවා කියලා හැම සතියක් විතර මාසයක් විතර කරන්න ඕන වැඩක් කියලා හිතන් ඉන්නේ නැහැ. එතකොට කොයි මොහොතේද තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ? අවදි වූ තැන් පටන් නින්දට යන මොහොත දක්වා ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකයේත් සමග සම්බන්ධතා පැවැත්වීමේදී තමා චිත්තාභ්‍යන්තරයේ යමක් තබා තිබෙනවා නම් අනුසේ වශයෙන් ඒ ඇස කන නාසය දිව කය උදව්වෙන් සිතට එනවා. එතකොට ඒකේ දුකක් තිබෙනවා නම් ඒක පංච උපාදානස්කන්ධය. ඒකට අපිට නම් දාන්න පුළුවන්. මෙසේ තමන් විසින් තබන ලද තණ්හා අනුසය හේතු කොටගෙන ලෝභානුසය, දේශානුසය, මෝහානුසය, රාගානුසය, මෝහානුසය, දේශානුසය කතා කරන්නේ වචන. තණ්හානුසය කියන වචනය. අදාළ කරුණු පස්දොරින් ගැටීමේදී හෝ වනෝදාරෙන් මේදී මේවා උදව් කරගෙන තමන් තැබූ දේ එනවා. එතකොට මේකට උපමාව මොකද්ද? ගින්න කොහෙන්ද එන්නේ? දර දාලා තියෙන නිසා. දර වලින් හට ගන්න දින්නක් මේක දරගින්න. ඒ ඔබට ගින්න කරදරයක් තමයි. නමුත් ඔබ ඒ දර දැම්මේ. ඒ නිසානේ ඇවිලෙන්නේ. ගින්න නිවන්න ඕන නම් ගිනි දැල්ල නිවන්න නෙමෙයි ඕන. ගින්න පාදක වෙන්නේ දර නිසා හටගන්නේ. දර නැති දාට අඟුරු නැති දාට නැත්තම් ඇවිලෙන්න ගින්නක් නැතුව යනවා. අනේ ආකාරයෙන් එක පැහැදිලි කරනු ලබන්නේ තමා විසින් තබන ලද හේතු නිසා හට ගන්න දෙයක් දුක. මේක ඔබට හට ගන්න හැටි පිළිබඳව විමර්ශනයක් කරලා නැහැ. පමණක්නේ හටගත්තාම මේ වැරදි කියලා හෝ ඒට එකතු නොවි කියන්න පිළිබඳ සතියක් පුරුදු කරලත් නැහැ. පුරුදු කරලා තිබෙන්නේ ආවොත් ඒ ඕන එකකට වහාම ක්‍රියාත්මක පරිදි එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන්න. පැවැත්මට හේතුව සිදු වෙන බව පැවැත්ම මගින් දුක හට ගන්න බව දන්නේ ඔබ පැවැත්මෙම කොටස්කරුවෙක්. ඔබ අවශේෂ නිරෝධයේම කොටස්කරුවෙක්. ඒ කියන්නේ ඔබට පෘථග්ජන මට්ටමක තුළ නිබ්බේධික පඤ්ඤා නැහැ. දැන් තථාගතයන් වහන්සේ ඔබ තුළ මේක පැහැදිලි කරමින් මෙන්න මේකටයි අවශේෂ නිරෝධය කියන්නේ කියලා ඒ කියන්නේ දුකට හේතු තැබීම කියලා පෙන්නනවා. දැන් රාග, දේශ, මෝහ, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව දුක් මොන්නස් වලින් ඒ මොහොතේ දැවීම නේද දුක? ඒ පුරුදුගත්ත පුද්ගලයාට එකපාරට මේ සියල්ල නැති වෙන්න බෑ. වීරියෙන් දුක්ඛං අච්චේති. වීරියෙන් ටික ටික ඒක උපරිමය බිඳුව දක්වා පහළට ගෙන යාම මාර්ගයක් වශයෙන් අනුගමනය කරන්න වෙනවා. පටිසෝතගාමිත්වය 100 නම් 99ට 99 98ට ඔහම ගිහින් තමයි
අන්තිමට තියෙන 0 නේ. බිඳුව දක්වා. අන්නේ ඒ වැඩේ කරන්න පුළුවන් එක ඒ පිළිබඳ අවබෝධය තමයි නිබ්බේධික ප්‍රඥා කියලා කියන්නේ. දැන් අපි මේකට මේ දුක හට ගන්න හේතුව බලමු. ගිනි හට ගන්න හේතුව මොකක්ද? දර දමන එක. යම් කිසි ගිනි ගොඩක් ඇවිලෙනවා ඉන්ධන පදනම් කරගෙන මේකට තවදුරටත් තමෙක් දර සපයන්නේ නම් ඔහු ඇවිලෙන ගින්නට පිටුරු දාන්න ආසේ ගින්න පවතිනට අමුද්‍රව්‍ය සපයනවා. මේ ගින්නට දර දැමීම කියන වචනෙන් පෙන්වන මේ බාහිර ලෝකේ පෙන්වන උපමා ක්‍රියාකලාපය මේ Taman තුල සිදුවෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්න. ඔය කතා කරන්නේ බාහිර දර ගොඩකට ගින්දර ගොඩකට දර දාලා තව තරවත් අවුලනවා කියන එක නෙමෙයි. ඒ උපමාවෙන් පෙන්වන්න හදන දේ හොයාගන්න. එතකොට ඔබට පුළුවන් වුණොත් එහෙම දර දාන හැටි තේරුම් ගන්න. දැන් ගින්න නිවන්න ඕන නම් වතුරක් කරන අයනෝට අලුතින් දර එකතු නොකරන්නේ නම් ඔබට ගින්නට ආගිය අතක් තැනක් නැතු හොයන්න යනවා. මොකද තියෙන අඟුරු වලින් දැවිලා ගියාපම වෙන අමුද්‍රව්‍ය නැතිවීම තුළින් ගින්න නෙවෙනවා. මේ ක්‍රියාකලාපය රාග දේශ මොහ නැමැති ගින්න සිතින් නිවා ගැනීම සඳහා දරණ දැනීම තුළින් ගින්න නිවන්නාසේ නිරවශේෂ නිරෝධයෙන් ගින්න නිවන්නේ කොහොමද කියන කාරණාව තේරුම් අරගෙන මොහොතින් මොහොත කටයුතු කිරීමම මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම යාමයි. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන ගන්න පාඩම් කරන කාලේ එහෙම මේ ශනික ප්‍රතිපදාවක් කියලා කවදාවත් හිතුවේ නැහැ. මේක පඩිපෙළක්. එක යන්න ඕන කියලා. එමයි අපි ඔය පිළිබඳව අර තියෙන ආකාරයෙන් හිතන්නේ. දැන් මේ මග ගණ්ඩ වෙලා තියෙන්නේ කුමක් නිසාද? කුම්මග්ග සේවනයක යෙදී සිටින නිසා. නොමග යාමක යෙදී සිටින නිසා. ඒ කියන්නේ ඔබ දුකට හේතු රැස් කරමින් ජීවත් වෙන නිසා. ඒ වටහා ගන්න උත්සාහ කරන්න. කොහොමද කරන්නේ කියලා. වචනයක් තියෙනවා මේකේ. නිශේෂයෙන්ම බිඳලාද ලන්නට නුවණැත් එක. නිරවශේෂයෙන් බිඳලන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. නිබ්බේධික ප්‍රඥා සඳහා මිනිසුන් කරමින් ඉන්නේ ශේෂයෙන් අවසන් වෙන එක. ශේෂ කොට අවසන් වෙන එක. ඔබ තුළ සිදුවෙන්නා වූ මේ ශේෂ කොට අවසන් වෙන එක තථාගතයන් වහන්සේ ප්‍රමාදය කියන පදයෙන් විවරණය කර තිබෙන බවත් ඔබ ප්‍රමාද විහරණයේ හිරකරුවෙක් බවත් ඔබට තේරුම් ගන්නට ලැබේවි. එතකොට ඔබේ ප්‍රතිපදාව අවශේෂ වී නිරෝධ කරන එක තථාගතයන් වහන්සේගේ ප්‍රතිපදාව නිර්වශේෂ වී නිරෝධය කරන එක. ඔබේ ප්‍රතිපදාව ප්‍රමාදවාදී, බුදුන් වහන්සේගේ ප්‍රතිපදාව අප්‍රමාදවාදී. ඔබේ ප්‍රතිපදාව අවශේෂ නිරෝධී, බුදුන් වහන්සේගේ ප්‍රතිපදාව නිර්වශේෂ නිරෝධී. මේ දෙක මාරු කරගන්නේ කොහොමද? බැලුවාම අර නිබ්බේධික ප්‍රඥා කියන වචනයට අදාළ ඒ ස්වභාවය Tamanට පැහැදිලි වුණොත් තමයි මේක සිදු වෙන්නේ. දැන් මේ කියන ක්‍රියාදාමයේ සිදු වෙන්නේ ලෝකයේද, පොතේද, ඉතිහාසයේද, අනාගතයේද, මතු ජීවිතයේද? සිදුවෙන සිද්ධිය පිළිබඳ පෙරදහම පවතින සූත්‍ර දේශනාවල සිදුවෙන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ පහළ වෙන අරමුණ තුළ. අන්න ඒකයි ඒක නුවණින් දකින්න ඕනේ. මෙහෙම වරද්දක් සිදු වෙනවා නේද කියලා. අපි එක මේ දහම් පෙළ ගන්න නැතුව ප්‍රකාශ කරනවා අතීතෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තියනවායි කියලා. ජීවිත 3ක් තුළ නෙමෙයි, අවුරුදු 3ක් තුළ නෙමෙයි, මේ මොහොත තුළ
ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල හට ගන්නා වූ අරමුණ තුල. එහෙමයි මේක සියුම් දහමක් වශයෙන් දකින්න වෙනවා. ඔබ මෙතන දුකට හේතු තබමින් ඉන්නවා. ඒ නිසා ඔබ ඒ තබන හේතුව නිසා දුකටපත් වෙනවා. ඔබට හේතුව තියන්නේ නැත්නම් දුකටපත් වීමට තෙත තියන්න පුළුවන් වෙනව නේද? මේ හේතු තියනවා කියන්නේ මොකද්ද? අපි කියනවා පස්සේ ගන්න තියනවා කියලා. අවකාශ කරනවායි කියලා. අවශේෂ නිරෝධය කරනවායි කියලා. වචනෙන් කතා කළාට ඕක නතර වෙන්නේ නැහැ. මේක බොහෝ කල් බලවත් වීම තුළ භාවිතා කිරීම තුළ ස්වයංක්‍රීයව වගේ සිදුවෙන දෙයක්. නමුත් ස්වයංක්‍රීය වගේ සිදු වුණාට ඒක වෙන්නේ එතෙන්ට අදාළ කෙනා ආවොත්. කෙනා කියන්නේ කය නෙමෙයි. එතෙන්ට අදාළ විතර්කය ආවොත්. මෙන්න මේ සූත්‍රවල සියුම් දහස් සමක් වශයෙන් පෙන්වනු ලබනවා නිබ්බේධික පඤ්ඤාවට පෙර කොටස. අර අවශේෂ නිරෝධය. ස්කන්ධ පහ හට ගන්නවා, හටගෙන නැසෙනවා. ඒ හටගෙන නැසෙන කාලය තුලම අවශේෂ කොට හේතු ඉදිරි කොට තබා අවසන් වීම නම් වූ අනුවණකම කරනවා. ඒ නිසා ඒ තැබුව එකෙන් ඔබට දුක් ගෙනත් දෙන බව ඔබ කවදාවත් සාමාන්‍ය කෙනෙක් වශයෙන් කල්පනා කරන්නේ නැහැ. ඒක පැහැදිලි කරනු ලබනවා ත්‍රිපිටකයේ පුරා පෙළ දහම් මගින්. පුරා පෙළ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ සිදුවන ක්‍රියාවක් වශයෙන් ඔබ කරමින් ඉන්න දේ. මෙන්න මේ සිද්ධිය තේරුණාම මෙන්න වැරදුන තැන කියලා තේරෙනවා. දැන් මේ ගින්න අවුලවලා මේකට දර දාන හැටි ඉතින් කවදාවත් ගින්න කොහොමද නිවෙන්නේ? ඒක අපි අර මේ සූත්‍රවල සඳහන් පෙළ දහමෙන් ගත්තාම ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ අදාළ කරුණු බාහිරින් හමු වීමේදී චක්කුණා රූපං දිස්සා uppajjati සුඛං සෝමනස්සං කියන පදේ අන්නේ ඇහැට රූපයක් දැක්කම තමන්ගේ හිතේ ඇතුළේ තිබිච්ච සැප සතුට ඉපදුනා කියන අර්ථයෙන් සැප සතුට හෝ දුක හෝ කනගාටු හෝ ඊර්ෂ්‍යාව හෝ ආදී දේවල් චිත්තාභ්‍යන්තරයේ ශේෂයෙන් නිසා හටගත්තා. ගිනි අඟුරෙන් ගින්දර හටගත්තා. වගේ. අඟුරේ ගින්දරක් නැහැ. නමුත් අඟුරට පුළුවන් ගින්දරක් හටගන්න. අර තණ්හා අනුසය නම් මොදේවෙන් තණ්හා නැත්තම් දුක හට ගන්නවා. ගිනි අඟුර නිසා ගිනි දැල් වෙනවා. ඒක සිදුවෙන ආකාරය තිලං සංගති පස්සෝ කියන වචනේ පාවිච්චි කරලා අනතුරුව මොහතක සිදුවෙන ක්‍රියාවලියක් වශයෙන් ස්පර්ශයේ ප්‍රත්වීමෙන් වේදනාවත්, වේදනාවට ඇලීමෙන් ගැටීමෙන් තණ්හාවත්, ඒ නිසා ඒක චිත්ත අභ්‍යන්තරයට බැස ගන්න ආකාරයේ උගලකට අහු වීමෙන් උපාදානයත්, චිත්ත අභ්‍යන්තරයට බැස ගැනීම බවත් ජීවිතය තුළ දකින්න නැතුව, අවුරුද්දට වතාවක් දකින්න නැතුව අරමුණෙහි ලෝභ වීම, දේශ වීම, මෝහ වීම, මුලා වීම තුළ මේ අවශේෂ නිරෝධය සිදු වෙන බව. එයම මේ මොහොත අවසන් කරන්න තිබෙන සතර අනාගතය සඳහා ඵලයක් සඳහා හේතු තැබීම බව. එම ප්‍රමාදයේ බව. අන්න අපි තමයි දුකට හේතු තබන්නේ. අනුසේති. අතණ්හා උපාදාන බව තමයි අනුසේති කියන එකෙන් කියන්නේ. අදාළ කරුණු හමු වෙන විට තේන එයින් ඔබ දවන තවන්නා වූ රාග ගින්න, දේශ ගින්න, ලෝභ ගින්න, දේශ ගින්න, ජරා ගින්න, මරණ ගින්න ආදී ගිනි වලින් එකක් හට ගන්නවා එතන. 11 මහා ගින්නකින් දැනෙනවා කියන්නේ එකපාරට 11න් දැනෙනවා කියන එක දැවෙනවා කියන එක නෙමෙයි. 11න් එකක්.
ඉතින් මේ ගිනි වලින් ඔබ ජීවිතේ දැවෙනවද කියලා බලන්න. ඒකමයි දුක. ඒකට හේතු ආවු හෝ වැස්ස හෝ බාහිර සාධක කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. ඔබ විසින් තබාගත් අර අවශේෂ කළා වූ තණ්හා අනුසයෙන් තමයි ඉඳගෙනක් දෙන්නේ. දුකට හේතු. ඒ මොහොතේදී දුක නැතිවීම සඳහා මොකද කරන්න ඕනේ? ඒ තණ්හාව නැති වූ තැන තණ්හාව නැති වූ තැන කියන්නේ තණ්හා උපාදාන භව වීම නැති වූ තැන. තණ්හා උපාදාන භව නැතිවීම කියන්නේ නිබ්බේධික පඤ්ඤා නැත්නම් නිරවශේෂයෙන් නිරෝධ වීම. අනාගත ඵලයක් උපදින්න අවශ්‍ය හේතු ඉතුරු නොකිරීමෙන් අවසන් කිරීම. එක වතාවක්ද? එක දවසක්ද? නැහැ. ආරම්භ සිට අවසානයෙන් දක්වා නැවත නැවතත් අනාගත ඵලයක් ඉදිරිය සඳහා චිත්තාභ්‍යන්තරගත හේතු ඉතුරු නොකිරීම දුක නැති වූ තැනයි. අන්න මාර්ගය. දැන් මෙන්න මේ කරුණු හතර පිළිබඳව අවබෝධයෙන් ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව ලියන්න කියන්න පාඩම් කරන්න නෙමෙයි ප්‍රායෝගිකව පංචද්වාරයේ ඔස්සේ උපදින්නා වූ ත්‍රිවිධ විතර්ක වලදී පෙරපුරුදු පරිදි අවශේෂයෙන් නිරෝධ කරන පාරට යන්නේ නැතුව ප්‍රමාදවාදී පාරට නිරවශේෂයෙන් නිරෝධ කරන්න පුළුවන් නම් ඒ නිබ්බේධික පඤ්ඤා. දැන් එතකොට ඒ මොහොතේ ගැටෙනකොට එන කාරණය නිසා ඒක තුල තියෙන දේ ඇසෙන් ආවත් කනෙන් ආවත් නාසයෙන් ආවත් දිවෙන් ආවත් මනෝද්වාරයෙන් ආවත් අවදිව සිටි නින්දදී නෙමෙයි. ඒක තුල තිබෙන්නා වූ පීඩණය තමයි දුක කියලා කියන්නේ. නමුත් තේන සංකච්ඡ ගංකච්ඡති පදයෙන් පෙන්වන්නේ එයින් ඔබ තැබූ දෙයින් මේක හටගත්තේ. ලෝකෙට මේ වැරදිකාරය. තේන සංකං ගච්ඡති නං නතේන නොතැබීමෙන් ඒ සංකත ධර්මයන් නැත්තම් ගිනි හටගන්නේ නැහැ. සසරේ කළ වරද වෙනුවට සසරේ කළා වූ මේ වචනෙන් පෙන්වන්නා වූ නිශේෂයෙන්ම කියලා කතා කරන්නේ මේකේ විශේෂණ කියලා තියෙන්නේ අවශේෂයෙන් දුක් හට ගන්න හේතු තැබීමෙන් අවසන් වෙන එක. ඒකත් හටගෙන අවසන් වීමක් තමයි. නමුත් ඒකෙත් නිරෝධය තිබුණාට ඒක අවශේෂ. අන්න අරමුණ තුල පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන්නේ අවශේෂ නිරෝධයට. උපන් දවසේ පටන් වේ ටික තවක් ගියන් පසන් මේ ජීවිතේ පමණක් නෙවෙයි සංසාරේ පුරා මිනිසා විසින් මේ බුදුන් වහන්සේ වදාළ දුක හේතුව නැති වූ තැන මාර්ගය කියන එක පිළිබඳ ඇති අනවබෝධය නිසාම වුන් දුක හේතුව නැති වූ තැන දුක හේතුව තබනවා නැති වූ තැන මාර්ගය නැහැ. තබමින් ඉවත් වෙනවා. එනිසා මම ඇතැම්මට ඔය ප්‍රකාශ කරන්නේ දුක හේතුව ආйти වෙන්නේ පෘථග්ජනයින්ට. ආර්ය සත්‍ය වල අනුගමනීය ප්‍රතිපදාවට යන අයට තමයි නැති වූ තැන මාර්ගය. තණ්හාව නැති කිරීම නැති වූ තැන තණ්හාව නැති කරන්න නිරවශේෂයෙන් නිරෝධ කරන්න. අනුපස්සී විහෙරති කියනවා නැවත නැවතත් ඒ දුක් උපදින්න හේතුව චිත්තාභ්‍යන්තරයෙන් ඉවත් වී යනතුරුම නැවත නැවතත් ඒ කටයුත්ත කරන්න වෙනවා. අන්න
දේශනාව භික්ෂුන් වහන්සේ කෙනෙකුට කළ පැහැදිලි කිරීම වුණාට තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම සමස්ත සමාජය සඳහා. දැන් ඔබ තුළ ඔබ මොකද්ද දකින්න ඕන? ඔබ තුළ ජීවිතය තුළ දකින්න නැතුව ඇස තුළ, කන තුළ, නාසය තුළ, අරමුණ තුළ අරමුණේ මුලා වීමෙන්, අරමුණට දේ මමත්වෙන් ගැනීමෙන්, අරමුණ කෙරෙහි ලෝභ, ද්වේෂ, මොහ කිරීමෙන් තමයි මේ නිරෝධයක් තිබියදී නිරෝධයට අවශේෂ කියන වචනයක් අර්ථයෙන් නිරෝධයකට පත් වෙන්න සිද්ධ වෙන්නේ හේතු තැබීමෙන් අවසන් වීම. ඔන්න අපට අපි තුල සිදු වෙන්නා වූ සසරට බැඳෙන ආකාරය මේ පෙළ දහමෙන් තේරණු කරලා දෙනවා. දැන් මේ පිළිබඳ අවබෝධයේදී ඔබට හොඳ දැක්මක් එන්න ඕන. අර නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං කියන්නේ මේක තමන් කරපු දුකකුත් නෙමෙයි, අනුන් කරපු දුකකුත් නෙමෙයි. හේතුපටිච්ච. හේතු එකතු වීමෙන් හට ගන්නවා. හේතු සහ ප්‍රත්‍ය. ප්‍රත්‍යබංගානිරුද්ධති කියලා කියන්නේ හේතු බංගානිරුද්ධති කියලා කියනවා. ප්‍රත්‍ය මේ සඳහා සක්‍රිය වෙන්න උදව් උපකාර වුණාට හේතු නැත්තම් ප්‍රත්‍ය වලට මේ වැඩේ කරන්න බෑ. එවිට මේ ජීවත් වෙන ගමන් බාහිරින් පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාකාරක වික්‍රාමින් මේ අරමුණ තුළ ඇලීමෙන් ගැටීමෙන් අපි මේ සසර හදන අවශේෂ නිරෝධයට පත් වෙලා ඉන්න බව. ඒ තමන් හදන ඉදිරියට තියෙන හැම එකක් පසු කාලීනව තමන්ට දුක් ගෙන දෙන කාරණයක් වෙන බව. තේරෙනකොට දුක දකින්නවා, හේතුව දකින්නවා. හේතුවෙන් දුක් ගෙනත් දෙනවා ඇරුණාම ලාභාලාභ සැප දුක් විඳාප සංසාවලින් එක ගෙනත් දෙන්නේ නැහැ. එසේනම් මේ තැබීම කියන කතාවක් තියෙනවානේ මේකේ. ගින්නට නම් අලුතෙන් දර, පිදුරු, බවුස්තන ආදී දේවල් එකතු කිරීම. අන්න අපි අතින් මේ මොහොතේ සිදුවෙන මේ වරද නැවත නැවතත් වරදයකට වීම තැබීමට හේතුවක් වෙනවා. කවදාවත් නිමාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මිනිසා විසින් අනුගමනය කළ ගමන් මඟ. ඒක තමයි සංසාර චක්‍රය බවට පත් වෙන්නේ. චක්‍රය, වෘත්තය, රවුමක්. අතීතයෙන් එනවා තබු දෙයක්. අතීතය සහ මල දෙයක් වශයෙන් දකින්න බැරුව ඒක තියෙන දෙයක් වශයෙන් ගන්නවා. එබැවින් වර්තමානයට එකතු කරලා විඳිනවා. විඳීමේ ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන අනාගත ඵලයක් සඳහා හේතු චිත්ත අභ්‍යන්තරය ගත කරන එක තමයි අනුසේති තේන සංකං ගච්ඡති කියන්නේ. දැන් නිබ්බේධික ප්‍රඥාව ආරම්භ කරන්න වෙනවා. එකවරක්, දෙවරක්, දසවරක් නොව ආරම්භක ප්‍රතිපදාව සිට අවසානයේ දක්වාම වෙන්න ඕන මොකද්ද කියලා මේකේ තිබෙන්නේ? නිශේෂයෙන්ම බිඳලන නුවණැත්තෙකු. අර අයකින් කියන්න හදන කාරණේ අර මම කියන නිර්වශේෂ කිරීමෙන් අවසන් කරන නුවණ ඇත්තා තමයි නිබ්බේධික පඤ්ඤා. හරි සුන්දර හොඳ පෙළ දහමක් මේ තියෙන්නේ. නමුත් අපිට මේකට ප්‍රායෝගික වෙන්න බැරි වුණා. කොහොමද ඒ ප්‍රායෝගික වෙන්න ඕන? අනේක තමයි වගකීම. අනේක තමයි නැති වූ තැනටපත් වෙන්න ගන්න ඕන මාර්ගය. නැවත නැවතත් එක සැරයක් අරගෙන ඉවර වෙන්නේ නැහැ. නැවත නැවතත් සැර නැති වූ තැන සහ මාර්ගය ගන්න වෙනවා. මේ සඳහා අපට භාවිතා කළ හැකි මධ්‍යස්ථානයක් තියෙනවා.
මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් මැද තැන කියන එකනේ. මැද තැන අතීතයට හෝ අනාගතයට අයිති නැහැ. පච්චුප්පන්න ඒ ප්‍රත්‍යයන්ගෙන් උපන් තැන. ඇසට කනට නාසයට දිවට කායට ආදී කොට ඇති ඒවාට ප්‍රසාද ගෝචර රූප ආලෝක මනසිකාර චක්කු සම්පස්ස කියන මේ ප්‍රත්‍යයන්ගෙන් උපන්දී. මොකද ඒකට කලේ? uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං යටතේදී ඒකට වැරදි අතහැරලා දාන්න ඕනේ මේකෙන් දුක් ගෙනත් දෙන්නේ කියලා දුක හේතුව නැති උතන දැක්කේ නැහැ. එකතු වීමෙන්ම හදන්නම එකතු වීම බැදෙන්නම පුරුදු කළා. ජන්මයට වඩා පුරුද්ද එතන තියෙනවා. ජන්මයේ හැකියාව හටගත්ත ගමන් නැසෙන එක. පුරුද්ද ඇල්ල සතරක් හදන එක. පුරුද්ද විතරක් නෙමෙයි ඒක වැරැද්ද. දැන් ඔබට තේරෙන්න ඕන කොහොම කළොත්ද මේ අවශේෂ වීම සිදු වෙන්නේ, කොහොම කළොත්ද නිරවශේෂයෙන් නිරෝධය සිදු වෙන්නේ. අනිබ්බේධික පඤ්ඤා. දැන් මේක වර්තමාන මොහොතක ක්‍රියාකාරීත්වයක් නේද? වර්තමාන මොහොත ඇසතුල කනතුල නාසය තුළ ක්‍රියාත්මකට එතන ක්‍රියාකාරීත්වයක් නේද? කවදාවත් ඒක අනාගතයට එන්නේ නැත්නම් නෙමෙයි, අතීතේ තනක් නෙමෙයි නේද? දැන් අනුගමනීය ප්‍රතිපදාව කොමක්ද? නිරවශේෂයෙන් බිඳලන්ට දුක්ඛට ගන්න හේතු නොතැබීමෙන් අවසන් කරන්න. සමහරට ඒක වෙන්න බැරිද අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය බලනවා කියන්නේ. එතකොට දුක්ඛට ගන්න හේතු තැබීමෙන් අවසන් කරන එක අවශේෂයෙන් නිරෝධය තිබ්බේධික පඤ්ඤා නොවන එක කියන්නේ ඒක නේද? දැන් මේ පිළිබඳ ගැඹුරු දර්ශනයකින් විමර්ශනකින් අනුගමනය කිරීමකින් තොරව ඔබට ඒ කියා දුන්න ශාස්ත්‍රවරයා අනුගමනය කරමින් අනුකරණය කරමින් මල් පහන් පිදීමකින් පොද පූජා පැවැත්වීමෙන් ගරු කිරීමකින් එහෙම මේක පෑදෙයිද? අන්න එහෙමයි අපි මේ පෙළ දහම අමතකවට දමමින් ඊට මෙහා ප්‍රාථමික වූ ආගමික සංස්ථාවක් ගොඩනගමින් අදාළ බෙහෙත මග කියා දුන්න පුද්ගලයාට වඳින පුදන දේ ඉස්මතු කරගත්තා වූ මූලිකත්වය දුන්නා වූ ආගමක් හදාන ඉන්නේ. එමයි සමාජයේ නිබ්බේධික පඤ්ඤා ප්‍රතිපදාව අමතක වෙලා ගියේ. අන්න මේ කරුණු පැහැදිලි වන විට ඒ කරුණු පැහැදිලි කිරීමේ අනුගමනීය ප්‍රතිපදාව කියන එකට භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසක හෝ උපාසිකා කියලා වෙනම ප්‍රවේදයකුත් නැහැ, ආයිතිවාසිකම් නැහැ කියන්නේ එකකුත් නැහැ. සීල සූත්‍රයෙන් ප්‍රකාශ කරන දෙය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි මෙතන තියෙන ගැටලුව. සීල සූත්‍රයෙන් ප්‍රධාන කරන ලබන්නේ අර තේන එයින් එන එක තමයි ඉමේ පංච උපාදානස්කන්ධය, මෙම හටගත්ත පංච උපාදානස්කන්ධය. අනේ ඒකේ තමයි අර රාග දේශ මොහ ජරා ව්‍යාධි ශෝක දුක් තිබිලා ඒ දුක් නිසා එයින් මිදෙන්න ප්‍රතික්‍රියා දක්වන්නට ඔබ පෙළඹවන්නේ. ඔබේ කය වචන එතකොට මනසාතේ පදුට්ටේන විසින් මෙහෙවන තැනටපත් වෙනවා. දැන් මෙයාට එන්න එපා කියලාත් නෑ. මෙයා එනවට නමකුත් තියලා තිනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා. නමුත් නිබ්බේධකේ තියෙනවා එතන.
එතන එකතු වීමක් තියෙනවා එකතු නොවීමක් තියෙනවා. එකතු වීම තිබෙනවා පෘථග්ජන පුද්ගලෙක් වශයෙන්. ආපු ගමන් ඒකට රැවටි මුලාවී ප්‍රතික්‍රියා දක්වන්න යාම තුළ ඒ දුක කියන එක පිළි අර ගන්නවා. බැහැර කරන්නේ අවසන් කරන්නේ යලි හට නොගන්න හේතු නොතව අවසන් කිරීම වෙනුවට අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරති නාන බංග ගමේති කියන කාරණාවට අදාළ කර්තව්‍ය කරනවා. දැන් ආවා එකතු වුණා. එකතු වුණා නම් වර්තමානයේ හරහා අනාගතයට තැබුවා. දැන් මඤ්ඤමානෝකෝ බික්කෝ බද්ද මාර්ස පමාද විහාරී දැන් දුකට හේතු තබනවා. දැන් ආයෙත් නිබ්බේධික පඤ්ඤා නෙවෙයි. පරණ පාර. පරණ පාරේ ගියොත් තබා හේතු තබා අවසන් වෙන බැවින් පරණ පාරේ නොයන්ට මේ උගන්වන්නේ. අනේක තමයි මේ ඔබ විසින් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සොකී යහපත් කර්තව්‍යයන් බැහැර නොකරමින් ඒවා තුල සැඟවී සිටින්න ආව මේ ත්‍රිවිධ විතර්කයේදී ඒ ත්‍රිවිධ විතර්කයෙන් එකකටමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ අතීත හේතුක ඵලයක්. අපට ඒකට එකතු නොවෙන්න පුළුවන් නම් අතීත හේතුව පාදවකට කර වර්තමානයේ ඵලයකුත් වර්තමාන හේතුවකුත් හටගන්නේ. අනාගතයක් උපදින්න හේතුවට හටගන්නේ. අන්නේ ක්‍රියාකලාපයේ සමස්තයක් වශයෙන් කියනවා නිබ්බේධික පරියාය. අතන පෙන්නනවා නිශේෂයෙන් බිඳලාද නැත අවශේෂයෙන් බිඳලා නේ එක කෙලස්. මේක පෙන්නනවා නිර්වශේෂයෙන් බිඳලා ලැබීම. නිර්වශේෂ හේතු ඉදිරියට නොතැබීමෙන් අවසන් කිරීම. නිබ්බේධික පඤ්ඤාව. කොහොමද පෙන්නලා තිබෙන්නේ? පෙළ දහම. ඇසේ කනේ නාසයේ දිවේ කයේ පංච උපාදානස්කන්ධය හට ගන්න මොහොත තින්නා සංගති පස්සෝ. ඒ පංච උපාදානස්කන්ධ හට ගත්තා. පරණ පාර අසුරු ගසනකින් බාර අරගෙන එකතු වෙලා වර්තමානයේ හරහා අනාගතයට තිබුවා. නිබ්බේධික පඤ්ඤාවේදී අන්න සතිමත් වෙන්න වෙනවා. හටගත්තට ගමක් නැහැ. ඒක තුල තියෙන දුක ඉවසන්න ඕන, දරා ගන්න ඕන. මම හොඳ වැඩක් කරන්නම් කියලා ඒක බාර අරන් ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් ආයෙත් අනාගතය හදනවා. ඒකද නොවුනොත් පස්සපච්ච අවේදනා අහිමි වෙනවා. අරමුණු පස්සපච්ච අවේදනා වෙනකොට පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වෙනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පෙලක් විනාඩි ගානක පෙලක් යනවනේ අසුරු ගසනකින් වේදනාව නැති විදිහ තණ්හාවක් නැහැ. තණ්හාවක් උපාදානයක් නැහැ. උපාදානවල බයක් නැහැ. එතකොට තැබුවද නැහැ. පස්සෙන්ම නිවර්ධනා වේදනා තණ්හා උපාදාන බය නැත්නම් අවශේෂ නිරෝධය දැන් සිද්ධ වුණේ නිබ්බේධික පරියායද නිරවශේෂේ නිශේෂයෙන් බිඳහැර ලැබීම. ඔබට පෙනෙනවද සසර හදන මධ්‍යස්ථානයේ පෘථග්ජන පුද්ගලයාගේ? ඔබට පෙනෙනවද ආර්ය පුද්ගලයා සසර කඩන මධ්‍යස්ථානයේ ඒම බව? නැවත නැවතත් මේ අවස්ථාව උදා වෙන බැවින් සංගවාක් තබාගත නොහැකි අතීතයක් මුල් කොටගෙන මේ ත්‍රිවිධ විතර්ක වර්තමානයේට පහළ වෙන බැවින් ඒ වදයක් කොට ගන්න පුරුද්ද වෙනකොට ඒ නිදහස් වෙන මාවතක් බවට පත් කර ගන්න ඔබට අවබෝධයක් තියෙන්න වෙනවා. පෘථග්ජනයාට ඒක වදයක්. ඒකේ දුකට කැමති නැත්නම් මග ඇරලා ඉන්න හදනවා. මේක ඇවිදින් ඉවර වෙන්න ඕන. ඉන්සම් මගහැර සිටීම වෙනකොට ඇවිදින් ඉවර වෙන්න සහ අනාගතයට නොතැවීමෙන් ඉවර වෙන එක නිබ්බේධික පඤ්ඤා කියලා කියනවා. නැවතත් බලන එකට අනුපස්සී විහෙරති කියලා කියනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් බැලුවම කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ තමයි මේ තුන තියෙන්නේ.
මම හිතන්නේ වෙනත් භාවනාවක් ඕන වෙන්නේ අය. භාවනා හොයන්න ඕනේ නැහැ. මේක තමයි වඩන්න තියෙන දේ. අනුගමනීය ප්‍රතිපදාව. එදයින් මේ බහුසුත සූත්‍රය තුළ පවතිනා වූ නිබ්බේධික පරියාය, ධම්ම පරියාය. හරි සුන්දර දෙයක්. අපිට මේක ප්‍රායෝගික වුණේ නැහැ කවදාවත් පෘථග්ජන පුද්ගලයෙකුට. සිහිය නැතුව එකතු වෙලා විතර්ක වලින් අනාගත හදන නිබ්බේධික පරියාය තමයි පාවිච්චි වුනේ. දැන් වීරියෙන් යුක්තව මේ මොහොත මෙතන මෙහෙම කරන්න පුළුවන් නම් සතර හදන එක නවත්තන්න පුළුවන්. එතකොට ඒකට එන එකේ දුක දකින්නවා, ඒක අතීත හේතුවක් වශයෙන් දකින්න දුකට හේතුව. ඒක තැබුවේ නැත්නම් ආය හට ගන්න නැහැ කියලා දකින්නවා. ඒ නිසා නැවත නැවතත් අනුපස්සී විහෙරති බලමින් වාසය කරනවා නිර්වශේෂයෙන්. අර තණ්හා පස්ස නැත්නම් වේදනා නැහැ, වේදනා නැත්නම් තණ්හා නැහැ, තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. දැන් ඒක පස්ස නිරෝධයෙන් එහා පැත්තට ඔක්කොම එතකොට නිර්වශේෂයෙන් නිරෝධ වුණා. වර්තමාන ස්කන්ධ පංචකේ නැමැති භාවනා මධ්‍යස්ථානයේ සතිමත් වෙලා එකතු නොවීමෙන් විදසුන් වඩනවා. ඒක අලුත් වැඩක්. මොකද එකතු වීමෙන් පැවැත්වීමෙන් සතරට පාර හැදෙන නිසා, භව ගමන හැදෙන නිසා දුකට හේතුව රැස් වූ තැන, දුකට හේතුව නැති වූ තැන නෙමෙයි ඇති වූ තැන සහ පාරේ යනවා. කවදාවත් ඒක නිමානවන බව දන්නා නිසා දැන් මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න වෙනවා. ආරබත. දැන් නැවත තමන්ගේ කටයුතු කර ගන්නවම ඉවත් වෙනතුරු ඉන්නත් ඕන, ආහාර ගන්නත් ඕන, ඇඳුම් පැළඳුම් ගන්නත් ඕන. ඒවා බාධාවක් නැහැ. ඒවා තුළම සැඟවුණ සර්පයා ඒවත් නිසාම ගත්ත මේ තණ්හා කියන කතාවට අදාළ ත්‍රිවිධ විතර්කය එනවා. තියෙනතුරු එනවා. තියෙනතුරු හදන්න වෙනවා. නැතිදාට හදන්න දෙයක් තියනවාද? සංගවා ඉවර වෙයිද, ඇවිදින් එකතු නොවීමෙන් ඉවර වෙයිද කියන එක ප්‍රායෝගිකව හිතලා බලන්න. මේකේ සාමාන්‍යයෙන් මේක වර්තාවක් දේවතාවක් තුන් වතාවක් වෙනකොට දැනෙන්නා වූ සැහැල්ලුවක් තියෙනවා, පස්සද්ධියක්. එතකොට ඉක්මන් වෙනවා, වීරිය කරනවා. එතෙන්ටපත් වෙන්න ඉතා ඉක්මනින් ඕන වෙනවා එතකොට. ඉතින් සතම තථාගතයන් වහන්සේ දවස් 7ක් කරලා තත් වෙන්න පුළුවන් කියලා වදාළේ. අවුරුදු 7ක සීමාත් කළේ. මම නම් හිතන්නේ ඔය ආත්මහතේ කතන්දර එහෙම තරතන සූත්‍රය ඇස්සේ ගලපපු වෙනත් කාරණාද මන් දන්නේ මේක තේරුම් ගත්ත පුද්ගලයාට අවුරුදු 7ක් පුරමේකදී හදන්න පුළුවන්. නමුත් අපිට හදන්න බැරි නිසා තමයි අවුරුදු 7යි ආත්ම 7යි ඔක්කොම පැත්තකින් තියලා අපිට කියන්නේ මට නෙමෙයි අනාගත බුදුහාමුදුරුවෝ හදන පාර දෙනතුරු අපි වහපු බුද්ධාගමත් තුළ ජීවත් වෙන්නේ. නිබ්බේධික පරියායක් ඇත්තෙම නෑ අපිට. ඒවා අනිකුත් ශාස්ත්‍රීය ඉගැන්වීම් හා සමානව ඉගැන්වීම් වලට අරගෙන ලියන කියන කතා කරන එකක් කරුණාම ප්‍රතිඵල රහිත එකක්. ප්‍රායෝගික ප්‍රතිපදාවක් රහිත එකක් බවට පත් වෙනවා. මේක තමයි අසරණ භාවය. බස් බෞද්ධයා ඔය පාරේ ඉන්න අසරණයා නෙමෙයි, අසරණ භාවය. සරණක් නැහැ. බණක් තියෙනවා, පොතුත් තියෙනවා, පූජනීය ස්ථානක් තියෙනවා, වැඳුම් පිදුනුත් තියෙනවා, බෞද්ධකමකුත් තියෙනවා, ආගමික ලේබලයකුත් තියෙනවා. සරණක් නැහැ. අසරණ. ඒ අසරණ හරි අබුද්ධෝත්පාදයට. බුදුන් වහන්සේ අසරණ සරණනේ. ඒක අපට අසරණ සරණ මාවත ගන්න බැරි වුණේ ඇයි? මේ තමන් පිළිබඳව තමන් ගාව සිදුවෙනා මේ ක්‍රියාදාමයේ පිළිබඳව සමීක්ෂණයක් කරගන්න. නොනසක් වර්ධනය නොවුන එක. මේ මොහොතක් පාසා සිදුවෙන වරදක් වශයෙන් දකින්න නැතුව ජීවිත එකක් වශයෙන් බලන්න පුරුදු වෙන එක. ජීවිතයක් එකක් වශයෙන් බලන්න නැතුව මොහොතින් මොහොත ජීවත් වෙන ප්‍රතිපදාවට ආවම ඒ මොහොතේ අන්න ඒ මොහොතේ ඒ පංච උපාදානස්කන්ධේ දුක දැකලා, හිත දැකලා, නැතිව දැකලා මාර්ගේ මොහොතක් පාසා යනවා. මොහොතක් පාසා නිරවශේෂ නිරෝධය වැඩි දියුණු වෙනවා බලන්න. එතකොට තිබෙන තුරු වෙයි නැතිදාට තේරෙවි බාහිරට ගැටුණාට දුක නැති බව. එතකොට තේරෙවි කීනා ಜಾති නැවත හට ගැනීම නැති වුණා, බඹසර වැසීම නිමා වුණා, උදිතම් බ්‍රහ්මචර්යය කතං කරණීයං කළ යුත්තේ ඉවරයි. නපරං ඉත්තත් ඇති වෙනත් කරන්න දෙයක් නැහැ. ඒ තමයි මහා නිවන කියලා. ඔය පොතේ තියෙන ඒ පෙළ
ඔබ වෙනුවෙන් සක්‍රිය වුණ දවසට ඔබ ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක්. ඔබ බුදුන් වෙත යන පාරේ යන කෙනෙක්. සංසාරයට යන පාර නෙමෙයි. අදාළ කරුණු තේරුම් ගැනීමට අවධානය යොමු කරන්න. තේරුම් ගත්තෙන් පස්සේ අන්න දැන් අර ආරබත නික්මත යුඤ්ඤත කියන කතාව. මේ මූලික කරුණු තේරුම් ගත්තෙන් පස්සේ මේක කරනවා නම් බුදුන් වහන්සේ වදාළ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාවයි නැවත නැවතත් ඔබ භාවිතා කරනවා. මේක නේද කරන්න තියෙන කාරණාව වැටහෙනවට ධම්මැස පෑදීම කියලා කියනවා. ධම්මැස පාදා ගැනීමෙන් අනුගමනීය ප්‍රතිපදාවත් තුළ ලබාගත් ජීවිතයේ උපරිම ප්‍රයෝජන ලබා ගන්නට බුදුදහමෙන් ලබා ගන්නා උපරිම ප්‍රයෝජන හෙවත් සනසීම කරා ළඟා වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං